අද දවසේ කොළඹ හත ආර්.ජී. සේනනායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේ සිට මුළු ලෝකයටම සදහම් සුගන්ධය බෙදා හදා දෙමින් දානශීල භාවනාදී උතුම් පින් කටයුතු අතරතුරේ අද සංගායනා ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාළ කොළඹ හත ආර්.ජී. සේනනායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර එවැගේම එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති හබරකඩ කොටුගොඩ සහ හන්තාන කියන ධර්ම මධ්‍යස්ථානයන්හි අධිපති ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි බෞද්ධ දහම් පාසලෙහි විදුහල්පති බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූරකව අපි පිළිගන්නවා සාදු 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 කියලා. ඒත් එකම වරකාපොළ අමරාවති ධර්ම සේනාසනයෙහි අධිපතිත්වය හොබවන විචිත්‍ර ධර්ම කතික අප හැමෝටම කල්යාණ මිත්‍රත්වයෙන් අවවාද අනුශාසනා කරන පූජනීය කැලණියේ අජිත ස්වාමින්ද්‍රයන් වහන්සේවත් අපි තාමත්ම ගෞරවයෙන් සාදු 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 කියලා පිළිගන්නවා. සුබින්වත්නි අද දවසේ සංගායනා වැඩසටහනට ලබා දෙන දායකත්වය සුවිශේෂයි. පහුගිය ඇසළ පුර 15ක පොහොදා වැඩසටහනෙන් පසුව මට සාමාන්‍යයෙන් අඟල් 6කට වඩා දිග කෙටි පණිවිඩයක් ලැබෙනවා. ඒ පණිවිඩය මම අපේ අජිත ස්වාමීන් වහන්සේටත් වජිර ස්වාමීන් වහන්සේටත් යොමු කළා. කල්යාණ අලවත්තේකම අපේ වැඩසටහන අධ්‍යක්ෂතුමාටත් ඒක යොමු කළා. අපිට සතුටක් දැනෙන කාරණාවක්. එතුමා ඈත කරදියවලල්ලෙන් එහා ඈත පෙරදිග දුරු රටක නොයසනම් වෙනත් මහද්වීපයක ඉඳගෙන බෞද්ධ නාලිකාව නරඹන අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක සුදීමතෙක් 2014 වසරේ අපි කුසල ධම්ම හාමුදුරුවොත් එක්ක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ගිය වෙලාවේ එතුමාගේ නිවසේ විශේෂ දානමය පින්කමක් ලෑස්ති කරලා තිබුණා. හොපර්ස් ක්‍රොසින් කියන ස්ථානයේ සුවිශේෂී ප්‍රජා මධ්‍යස්ථානයක කුසල ධම්ම හාමුදුරන්ගේ ධර්මදේශනාවකට 100 ගණනක් ජනකායක් බෞද්ධ සුදීමතුන් එකතු වෙලා ධර්මදේශනයක් පැවැත්තුවා. එතුමාන් කවරකවත් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ලලිත් සමරවික්‍රම මහත්මයා. පින්බර පද්මිනී සමරවික්‍රම මැතිණියත් දරුවන් දියණිවරුන් බෑනාවරුන් සහ මුණුපුරු මිනිපිරියන් ඇතුළු පින්බර ඥාතීන් හැමදෙනාම එකතු වෙලා අද දායකත්වය දක්වන්නේ. මං කියවනේ ගිය පොය දවසේ අපිට එව්වා කෙටි පණිවිඩයක් කියලා. ඒක කෙටි නෑ ඇත්තටම දිග පණිවිඩයක් එව්වා කෙටි පණිවිඩයක් ලෙස. එතුමා කියලා තිබුණේ හරිම සතුටුයි මේ සාකච්ඡාව ඊටාම සාරගර්භයි අපි සුබ පතනවා මේ තවදුරටත් කරගෙන යන්න මේ වැඩසටහන කියලා. ඒත් එක්කම අපේ ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘති දැන් 75 වෙනි එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එදා මෙදාතුර පවත්වපු හැම ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතියටම එතුමා ඕස්ට්‍රේලියාවේ ඉඳලා මුදල් ලෙවනවා අපිට. අපේ පින්වත් මහේෂ් තාලිස් මැතිතුමන්ට. ඒත් එක්කම කුසල ධම්ම හාමුදුරුවෝ අපවත් වෙච්ච වෙලාවේ අතිශය හෘද සමීපයි ඒ අයට අපේ හාමුදුරුවෝ කුසල ධම්ම හාමුදුරුවෝ විදේශීය බෞද්ධයන්ට සිංහලයන්ට ලාංකිකයන්ට රජෙක්. ඒකට හේතුව ඒ අය හුදකලාව වාසය කරද්දී තමන්ගේ ඥාතිත මිත්‍රාදීගෙන් ඈත් වෙලා රැකියා කටයුතු කරගෙන ගෘහස්ථයට වෙලා ඒ අයට තියෙන ලොකුම අස්වැසිල්ල තමයි අපි බෞද්ධ අපි ලාංකික කියලා කියන්න බෞද්ධ නාලිකාවෙන් බණක් අහන එක. 24 පැය පුරාවටම ඔබ හිතනවා ඇති සමහරට මේ බටහිර පෙරදිග රටවල් වල පිටරට ඉන්න අය අහන්නේ බලන්නේ සාමාන්‍ය මේ නූතන ජෑස් සංගීතය වගේ දේවල් කියලා නැහැ. ඒ අයගේ කෑම මේසේ ළඟම තමයි තියලා තියෙන්නේ සුවිශාල රූපවාහිනී තිරය. ඔවුන් නිතර නරඹන්නේ බෞද්ධ නාලිකාව. 24 පැයම උන් දාලා තියෙනවා. සමහර විට අපි හිතනවානේ වයසක අයයි බලන්නේ කියලා නෑ. තරුණ අයත් එකතු වෙලා අම්මලා තාත්තලා ඔක්කොම එකතු වෙලා රූපවාහිනී තිරයට වැඳ වැඳ බණ අහනවා. ඒ නිසා එහෙම අපි රූපවාහිනියට පරිගණකයට නූතන තාක්ෂණයට බැන බැන හිටපු අපිට ඒවට වැඳ වැඳ බණ අහන්න ඉඩ සලස්සපු පහුගිය 31 වෙනිදාට ජීවිතේ ජීවත්ව සිටියා නම් 57 වසරක් සපිරෙන එනමුදු අප අතරින් 2018 මාර්තු 3 වෙනිදා වියෝ වුණු පරම පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නා සමිඳුන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවය උපහාරය වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන උන්වහන්සේ ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් අජරාමර නිවන් සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන එදා උන්වහන්සේ අපවත් වුණු දා අපට කතා කරලා මේක වැටෙන්න දෙන්න එපා කොහොම හරි බෞද්ධ නාලිකාව ඉදිරියට ගෙන යන එක තමයි කුසල ධම්ම හඳුනට කරන ලොකුම පූජෝපහාරය කියලා
අපිව දිරිමත් කරපු ලලිත් සමරවික්‍රම මැතිතුමා පද්මිනී සමරවික්‍රම මැතිණිය ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරගෙන අද මේ ධර්ම සාකච්ඡාවට පෙර ආතුව ලෝතුරා බුදු පියාණන් වහන්සේට මල් වට්ටිය පූජා කරන්නට ඉනතුරුව දේශකයන්න් වහන්සේලාට දැහැත් වට්ටිය පූජා කරන්නට ඒ පින්වත් සුදීමතුන්ට ආරාධනා කරනවා. දෙපාර්ශවයේම මියගිය දෙමාපියන් සහ බන්දුල අබේතුංග සොහොයුරාට පින් අනුමෝදන් කිරීම අරමුණු අතර වෙනවා. ඒවත් එක්කම සුජීවත්ව වාසය කරන ලලිත් සමරවික්‍රම පද්මිනී සමරවික්‍රම පවුලේ සියලු දූදරුවන් සහ බෑනාවරුන්ට මුණුපුරු මිනිපිරියන්ට සහ දෙපාර්ශවයේ සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු දූදරුවන්ට ත්‍රිවිධ රත්නයේ බලයෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම සහ රෝගී තත්ත්වයේ සිටින සහෝදර සහෝදරයන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සෙත් පැතීම් අතර වෙනවා. ඒ කටයුතු සියල්ල ඒ ආකාරයෙන්ම සමෘද්ධ වේවා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සූදානම් සාකච්ඡාව ආරම්භ කරන්න. මේ සාකච්ඡාවටත් මාතෘකාව කරගන්නේ ලලිත් මහත්මයලා ඕස්ට්‍රේලියාවේ ඉඳලා යෝජනා කරපු මාතෘකාවක්. අපේ පින්වත් අජිත ස්වාමීන් වහන්සේට මේ බව දන්වලා තිබෙනවා. අපේ හාමුදුරුවනේ ඔවුන්ගේ අභිප්‍රාය තමයි මේ පටිච්ච සමුප්පාදය ඇසුරු කරගෙන ස්කන්ධ පංචකය පිළිබඳව පංච උපාදාන ස්කන්ධය පිළිබඳව යම් විග්‍රහයක යෙදෙන්න සහ ඒ ඇසුරෙන් සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ කොහොමද? අපි මේ හැම දෙයක්ම තියෙන්නේ අපි අපේ කියලා අල්ලගන්න එක නිසානේ. මමය මාගේ කියන දෘෂ්ටිය නිසානේ, ආත්ම දෘෂ්ටිය නිසානේ. මේක මගේ කියලා අල්ලා ගන්න තාක්කල් මගෙන් එය විනිර්මුක්ත වුණු අවස්ථාවේ පටන් දුක ඇති වෙනවා. මගේ නෙවෙයි නම් මම කියලා කෙනෙක් නැත්නම් අපට දුකක් ඇත්තේ නෑ. ඒ නිසා පළමු කොටම අපි දුරු කරගත යුත්තේ අපේ ආත්ම තණ්හාව, ආත්ම තෘෂ්ණාව, අපි ගැන තියෙන ආශාව. නැත්තම් මමයි කියලා කෙනෙක් නෑ. මෙතන තියෙන්නේ පංචස්කන්ධයක්. ඒත් එක්කම පංච උපාදානස්කන්ධයක් කියලා අපිට කියන්න පුළුවන් නම්, හිතන්න පුළුවන් නම් දුක අඩු වෙනවා පින්වත්නි. ඒ පිළිබඳව තමයි සරල විග්‍රහයක් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හඳුන්නේ මුලපිරීමක් හැටියට මම කැමතියි ඔබ වහන්සේ පූර්විකාවක් සටහන් කරනවා නම්. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසර ජේෂ්ඨ මාධ්‍යවේදී බෞද්ධ මාධ්‍යාලයේ වැඩසටහන් උපදේශක අප හිතවත් නීතිඥ ශශික ජයතිලක මැතිතුමනි, දායකත්වයේ දරන සදහැවතුනි, ඒ වගේම මෙම සාකච්ඡාව ශ්‍රවණය කරන ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික සදැහැති පින්නතුනි, ශශික මහත්මයා මේ දායක පින්නතුනි ඉදිරිපත් කරපු ප්‍රශ්නේම පෙනෙනවා මේ බෞද්ධ නාලිකාව ඔස්සේ බොහෝ දෙනෙකුට ධර්මාබෝධයේ කිරීමේ නිමිති පහළ වෙලා තිබෙනවා කියලා. දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ලලිත් මහත්මයා එම මැතිණිය ඇතුළු පිරිසනේ දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ අපිට. අපි මේ ප්‍රශ්නෙම්ම මේ වැඩසටහන ආරම්භ කරන්න කල්පනා කළේ දැන් මේ වගේ මේ ගැඹුරු ප්‍රශ්නයක් අහන්නත් එයාට යම්කිසි ධර්ම මානසිකාරයක් ගැඹුරින් වැටහිලා තියෙනට ඕනේ. එය අහන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුල පංච උපාදානස්කන්ධයේ ස්වභාවය කුමන ආකාරයකටද සිද්ධ වෙන්නේ? එතකොට ඒ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ කෙසේද? අපි ඒක මෙහෙම විග්‍රහ කරගමු. පටිච්ච සමුප්පාදයේ මුල්ම කරුණ තමයි අවිජ්ජා කියලා කියන්නේ. අවිජ්ජා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන හැටියට තමයි යෙදෙන්නේ. අපි එම ක්‍රියාවලියේ අවසානයට ගියොත් එහෙම භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ. මෙන්න මෙතන තමයි අල්ලගන්න ඕන තැන. දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ. ඒතකොට අවිද්‍යාවෙන් ආරම්භ වන හේතුඵල වැඩපිළිවෙල දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ කියන කාරණයෙන් පටිච්ච සමුප්පාද සමුදය නිමාවටපත් වෙනවා. මොකද්ද මේ දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ කියලා කියන්නේ? මෙතන දුක්ඛස්කන්ධයන්ගේ හට ගැනීම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධ දුකේ හට ගැනීමයි.
එතකොට මේක හටගන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. මනුලෝ මිනිස්සුන්ට, දෙව්ලොව දෙවියන්ට, බඹලොව බ්‍රහ්මයන්ට, නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපාගත සත්වයන්ට මේ දුක්ඛක්ඛන්දස සමුදය කියන වැඩපිළිවෙල තමයි මේ තුන් භවයේ පුරාම කාම රූප අරූප කියන තුන් භවයේ පුරාම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දෙව්ලොව දෙවිවරුන්ටත් මේකෙන් නිදහස් වෙන්න බෑ. බඹලොව බ්‍රහ්මයන්ට මේකෙන් නිදහස් වෙන්නත් බෑ. මිනිස් ලෝකේ මිනිස්සුන්ට මේකෙන් නිදහස් වෙන්නත් බෑ. සතර අපායගත සත්වයන්ට මේකෙන් නිදහස් වෙන්නත් බෑ. හේතුඵල ධම අවබෝධ නොකොට. එහෙනම් හේතුඵල ධම අවබෝධ කරගැනීමේදී අර ලලිත් මහත්තයලා අහපු ආකාරයට මේ පටිච්ච සමුප්පාදයේ අතුලාන්තයේ පංච උපාදානස්කන්ධ දුක ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න වෙනවා. ඒතරේ තේරුම් ගැනීමේදී අපිට රූපය කියන්නේ මොකද්ද? විඳීම කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංස්කාර කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද කියලාත් ඉගෙන ගන්න වෙනවා. උනස උපමාවකින් කියනවා. පේන පින්ඩූපමං රූපං. අපි මේ පරිහරණය කරන ශරීරය හරියට පෙන පිටක් වගේ කියනවා. පෙන පිටක හරයක් නැහැනේ. දැන් පෙන කිව්වට අපි ගමුකෝ සබන් කුඩු දාලා රෙදි හෙදුවට පස්සේ රෙදි සෝදා අවසානයේදී පෙන ගලාගෙන යනවනේ. ඒ පෙනවල හරයක් නැහැ. අපේ මේ ශරීරත් ඒ වගේ කියනවා. අපේ මේ රූපය පේන පින්ඩූපමං රූපං. පෙන ගුලිය වගේ කියනවා. වේදනා බුබ්බුලූපමා මේ ත්‍රිවිධ විඳීම් සැප දුක් උපේක්ෂා කියන ත්‍රිවිධ විඳීම් හරියට දිය බුබුලු වගේ කියනවා. දිය බුබුලු වගේ කියලා කියන්නේ වැස්ස වෙලාවට ජලාශ්‍රිත ප්‍රදේශයකට වැහි බිඳු වැටෙනවා. එතකොට ජලයට ජලයේ වැටීමෙන් දිය බුබුලක් හට ගන්නවා. අපිට මේ ඇති වෙන සැප දුක දුක් සැප රහිත බව මේ හට ගන්නවා මේ නැති වෙනවා. මේ සැප තියෙනවා මේ නැති වෙනවා. එහෙමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම මරීචික උපමා සංඥා. සංඥාපාදනස්කන්ධයට දෙන උපමාව තමයි මිරිඟුවක් වගේ කියනවා. අපි යමක් මවාගෙන ඉන්නවා. යමක් හිතාගෙන ඉන්නවා. මේක මෙහිමයි කියලා අපි ඇතැම් විට අදිටන් කරගෙන ඉන්නවා. නමුත් ඒක හිතේ ඇඳිච්ච දෙයක් මිසක් යථාර්ථයක් නෙමෙයි. මිරිඟුවක දිය දහරාව ගලාගෙන යනවා අපි ඇස් පන අපිට පෙනෙනවා. හැබැයි එතනට සමීප වෙනකොට තව ඈත තැනක පේනවා. තිබ්බ තැන නෑ ඈත තැනක පේනවා. ආයි ඒ ඈත තැනට අපි ලං වෙනවා. එතන නෑ ඒකට තව ඈත තැනක පේනවා. අපි මේ ගත කරන ජීවිතේ හිමයි කියනවා. අපි හිතනවා මිනිස් ලෝකේ යථාර්ථයක් තියෙයි. මිනිස් ලෝකෙන් චුත වෙලා එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ යථාර්ථයක් තියෙයි. එහෙම නැත්නම් බඹලෝ යථාර්ථයක් තියෙයි. සියලු සත්වයන් ඉන්නේ මේ ස්ථිර පැවැත්මක් හොයන මානසික ස්වභාවයක් තුල. හැබැයි ඒ ස්වභාවයේ මරීචික උපමා මිරිඟුවක් වගේ කියනවා. සංඛාරා කදලූපමා අපි මේ සිතන පතන අදිටන් කරගෙන යන ලෝකේ මේ භව ගමන හරියට කොයි වගේද කිව්වොත් එහෙම අරටු හොයන මිනිස්සෙක් අරටුවක් හොයාගෙන කෙහෙල් ගස් තියෙන වනාන්තරයක පීර අරටු හෙව්වා වගේ වැඩක් කියනවා. මේක හරි නොගියට මේක හරියයි. මේක හරි නොගියට මේක හරියයි. මේක වැරදුනාට මේක හරියයි. කියලා මිනිස්සු හැමතිස්සෙම අරටුවක් හොයනවා කියනවා. හැබැයි අරටු හොයලා තියෙන්නේ කොහෙද? කෙසෙල් ගස් පතුරු ගගහ. අපි මේ ගත කරන ජීවිතේ එහෙමයි කියනවා. මායූපමංච විඥාන. විඥානය හරියට මායාවක් වගේ කියනවා. මායාවක් කියලා කියන්නේ මැජික් එකක් වගේ. වේදිකාවක් මතර නැගිලා මායා දක්වන කෙනා මෙහෙම හැට් එකක් අරගෙන ගැඹුරු තොප්පියක් අරගෙන ස්ටික් එකෙන් තට්ටු කරනවා. තට්ටු කරනකොට පරායය ඉගිලිලා යනවා. අපිට හිතෙන්නේ මායා බන්ධනයක් කියලා නෙමෙයිනේ. ආහම් බලන්න පරායය ඉගිලිලා යන හැටි. ඔන්න සාකෝඩට දාලා ලේන්සු ගන්නවා. ලේන්සු ගන්නවා 100ක් 200ක් ගන්නවා. අරගෙන ඉවර වෙන්නේ නැහැ. කෙනෙක්ව මෙහෙම දිග යම්කිසි බඳුනකට දාලා ඍජුකෝණාශ්‍ර බඳුනකට දාලා ඒ කෙනාව මෙහෙම පෙට්ටිය වහනවා. වහලා කඩුවකින් මෙහෙම අනිනවා. ඒ පෙට්ටිය දෙබෑ වෙනවා. ඒතර අපිට හිතෙනවා මේක ඇතුළේ ඉන්න කෙනා කැපිලා වෙන් වෙන්න ඇති කියලා. මායාවක් කියලා කියන්නේ ඒකයි. විඥානේ වගේ. මවල පෙන්නනවා. මවල පෙන්නුවට ඇත්තක් නැහැ. නමුත් ඒ මායාවට අපි අහු වෙලා ඉන්නවා. මායාවක් තමයි ප්‍රේමය. මායාවක් තමයි ආදරය. මායාවක් තමයි සෙනෙහස. මායාවක් තමයි මනුස්ස ලෝකේ. මායාවක් තමයි දෙව්ලොව. මායාවක් තමයි බඹලොව. මායාවක් තමයි සතර අපාය. තුන් භවයේ තුලම තියෙන මායාවක්. අපි මවාගෙන හිටියට ඇත්තක් නැහැ. තියෙන බොරුවක්. ඒතර ශාසික මහත්තයා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන අධික මමත්වය තමයි
අධික ලෝලීත්වයේ තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි අගය කිරීම, ඩිමාන්ඩ් කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය තියෙන කෙනා ඩිමාන්ඩ් වෙනවා. තේරෙනවද? ඇයි මේ තුල තියෙන්නේ දුකක් කියලා අවබෝධයක් නැති නිසා. නිහතමානී නෑ, අනතිමානී නෑ. හිතින් අහිංසක නෑ, දඩබ්බරයි, දරුණුයි, රෞද්‍රයි. ඒක සක්කාය දිට්ඨියේ ස්වභාවය. ඒතර සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි අනවබෝධයටම කරුණු හැදෙනවා. ඒතර අනවබෝධයටම කරුණු හැදෙන බව ගමනක් තුල අවබෝධය කරා යන්න නම් හේතුඵල දහම ආරෝහණ අවරෝහණ පිළිවෙලට ඒ කියන්නේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගැඹුරු නුවණින් විමසා බැලිය යුතුයි. එතකොට ධම්මචක්කුන් උදපාති කියන එක ලැබෙනවා. එහේ. අපි හඳුනේ ලස්සන ගෑනු ළමයි ගොඩක් ආඩම්බරයකද? බොහෝ විට. හොඳයි. මම හරි ලස්සනයි. මම හරි සුන්දරයි. හැමෝම මම ලස්සනයි කියලා කියනවා. මගේ චවි කල්යාණේ නැත්තම් මගේ රූසපුව ආකර්ශනීයයි කියලා සමහරට හිතුනහම ආඩම්බර වෙනවා. ඔබ වහන්සේ වගේ ඩිමාන්ඩ් කරනවා. නැත්තම් අනිත් අයව මායින් කරන්නේ. හැබැයි ඔය හැම දෙයක්ම తాවකාලිකයි. තරුණ මදය නික්මුණු වහාම වයසට යනකොට මහලු වෙනකොට හැම රැලි වැටෙනකොට සමහර විටක මේ අස්තිරතාවය ඔබට වැටහෙනවා ඇති. ඒ නිසා අපිට පාලනය කරගන්න බැරි, අපට අල්ලලා නවත්ත ගන්න බැරි දීර්ඝ වෙනස් වීමකට, ක්ෂණික වෙනස් වීමකට පත් වෙනවා අපේ මේ පංචස්කන්ධයම. ඒ නිසා අපි මේවා අල්ලාගෙන සිටීම, මමය මාගේය අපේය කියලා අල්ලාගෙන සිටීම කොයිතරම් විහිළුවක්ද කියලා හිතෙනවා. ඒ නිසා අපි ඊළඟට වජිර හඳුරන් අහන්න හදන්නේ, අපි හඳුරන්නේ දැන් මිනිස්සු කය ගැන කලකිරෙනවා. දැන් මේ කය වයසට යනවා, දි รา ජරාවටපත් වෙනවා, කුණු කය දිරනා නාමේ නොදිරනා අරුමෙකි සෝභා සංසාරය කියලා කියන්නේ. නම පවතිනවා, කුණු කය දිරනවා. හැබැයි මේ සිත ගැන කලකිරෙන්නේ නැත්තේ ඇයි හාමුදුරනේ මිනිස්සු? කය ගැන කලකිරෙන පෘථග්ජන මිනිස්සු සිත ගැන කලකිරෙන්නේ නැති ඉන්නේ ඇයි? මට පැහැදලා දෙන්නකෝ ඒ කාරණාව. ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසට මේ සාකච්ඡාවට නියමිත මේ පුංචි කාල වේලාව තුලින් සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන් නම් ලොකු ප්‍රඥාවන්ත භාවයක් නේද? පොඩි කාලයක් තියෙන. අපේ ශශික මහත්මයා මතක් කළා වගේ දැන් ප්‍රශ්නේ තමයි රූපයට යම් ප්‍රමාණයකින් කලකිරෙන ඇයි හිතට සාමාන්‍ය කෙනෙක් කලකිරෙන්නේ නැත්තේ? දැන් මේ ප්‍රශ්න සමූහය සකස් වුණේ මේ පංචස්කන්ධයත් එක්ක. ඒ වගේම සක්කාය දිට්ඨියත් එක්ක. මම කියලා කියන කෙනා මුල් වුණාම තමයි මගේ වෙන්නේ. මට වෙන්නේ. මමමයි වෙන්නේ. මගෙන් වෙන්නේ. මා විසින් නේද? ඒ වගේම තමයි අගය කිරීම කියලා දැන් අපි කතා කරන්නේ. එතකොට මම්මයි කරන්න ඕනේ. තවත් පැත්තකින් ගත්තොත් එහෙම අපි යුතුයකම් වගකීම් ගැන කතා කරනෝනේ. ඒ යුතුයකම් වගකීමුත් මේකට අයිති. මගෙන්ම වෙන්න ඕනේ. නේද? මේ යුතුයකම් මගෙන්ම වෙන්න ඕනේ. මම්ම කරන්න ඕනේ. වගකීමුත් එහෙමයි. මේ හැම දෙයක්ම මේ මම කියලා කියන කෙනා මුල් කරගෙන තමයි හැදිලා තියෙන්නේ. මම කියලා කියන කෙනා තුල කොටස් දෙකයි. සිත සහ කය. එතකොට මම කියලා කෙනා බෙදන අන්තිම ඒ විදිහට කොටස් දෙක තමයි නාමය සහ රූපය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් කය දිරලා යනවා. අපි කියන්නේ නාමය දිරන්නේ නැහැ කියලා නේද? එතකොට මේ කය අපි මේ මනුෂ්‍ය ශරීරයක් හදාගෙන මනුෂ්‍ය ශරීරයෙන් නික්මලා මේක දිරලා ගියාට පස්සේ තවත් වෙන වෙන ශරීර හදාගෙන සංසාරේ ගමන් කරන්නේ. එතකොට විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් කය ගැන කලකිරුණා කියලා හිතුවට
හරියටම කලකිරිලා නැහැ. හරියටම කලකිරෙන්න නම් ශරීරයේ තියෙනවා හැදුණු ශරීරයේ සකස් වෙච්ච විදිහක්. ඒ ශරීරයේ සකස් වෙච්ච විදිහේ ධර්මානුකූලවම දකින්න ඕනේ. ශරීරය සකස් වෙලා තියෙන්නේ රූප 28කින්. ඒකට කියනවා අටවිසි රූප කියලා. අභිධර්මයේ තමයි උගන්වන්නේ. අපි මේ පැත්තට ටිකක් අවධානය යොමු කරමු. මේ රූප 28 සැකෙමින් මහා විස්තරයක් තියෙනවා. එතකොට දැන් අපිට මේ විශේෂයෙන්ම කය ගැන ගැඹුරින්ම කය ගැන පතුලෙන්ම එහෙම නැත්නම් යථාර්ථයෙන්ම අපිට කලකිරීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මේ තෙන්දී. බුදුරජාණන් දේශනා කළා භූතප්පසාද විසය බහවෝ හදේ මිච්ඡපි ජීවිතාහාර රූපේහි අට්ඨාරස විදං තථා පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්කනන්තිච අනිප්පන්නා දසචේති අට්ඨවිසති විදං භවේ කියලා මේ අටවිසි රූප ගැන පළමුව තියෙනවා රූප හතරක් මහා භූත රූප කියලා දන්නවනේ නේද? පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට තද ගතිය, වැగిරෙන ගතිය, සීත උෂ්ණ ගතිය සහ හමන පිම්බෙන ගතිය වායෝ කියලා කියන්නේ. කොහොම තියෙනවා ශරීරයේ. ඊළඟට තියෙනවා බුදුරජාණන් දේශනා කළ ප්‍රසාද රූප පහක් තියෙනවා. ප්‍රසාද රූප පහ තමයි කාය ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, සෝත ප්‍රසාද, චක්කු ප්‍රසාදේ. તો චක්කු ප්‍රසාදයෙන් තමයි පටන් ගන්න. එතකොට මේ ප්‍රසාද රූපය කියලා කියන එක බොහොම සියුම්. ලොකු ඇහැක් තිබුණාට පේන්නේ බොහොම සියුම් තැනකින්. අන්න ඒ වගේ. ලොකු කනක් තිබුණාට කනේ ඇහෙන්නේ බොහොම චූටි තැනකින්. ආන්න එතන තමයි ප්‍රසාද රූපය කියලා කියන්නේ. හමෙත් එහෙමයි. හම සහ මස් වලට මැදින් තියෙන බොහොම තුනී සිවියක්. ඒ තුනී සිවියට තමයි මේ ස්පර්ශ දැනෙන්නේ. අන්න එහෙම. ඒ විදිහට ප්‍රසාද රූප පහක් තියෙනවා. ඊළඟට විෂය රූප තියෙනවා හතරක්. විෂය රූප කියලා කියන්නේ ඒවට කියනවා තවත් පැත්තකින් ගෝචර රූප කියලා. කියන්නේ මේ ඉන්ද්‍රයන්ට හසු වෙන රූප. ඒවා තමයි රූප, ශබ්ද, රස, ස්පර්ශ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස. එතකොට ස්පර්ශ කියලා කියන රූපේ මෙතන නැහැ. හතරයි තියෙන්නේ. එතකොට ඇහැට රූප හසු වෙනවා, ඊළඟට කනට ශබ්ද හසු වෙනවා, ඊළඟට නාසයට ගඳ සුවඳ හසු වෙනවා, ඊළඟට දිවට රස හසු වෙනවා. ඊළඟට මේ ස්පර්ශ රූපය කියලා කියන එක රූපයක් හැටියට පෙන්නලා නැහැ. මේකට හේතුව තමයි විශේෂයෙන්ම ඒ රූප ටික අපිට ඊළඟට අහු වෙනවා. අපි බැලුවොත් එහෙම ඒ කියන්නේ අපි ගත්තොත් එimhe සීත උෂ්ණ ගතිය දැනෙන්නේ ස්පර්ශයේ තියෙන හින්දා. ඒ නිසා ස්පර්ශය කියලා කියන එක අපිට වෙනම උගන්වලා නැහැ. ඒක නැත් අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. එතකොට ගෝචර රූප තියෙනවා හතරක්. ඊළඟට බුදුරජාණන් දේශනා කළා භාව රූප දෙකක් තියෙනවා. ස්ත්‍රී භාව, පුරුෂ භාව කියලා රූප දෙකක් තියෙනවා. එතකොට කෙනෙක් දැනගන්නේ මේ ස්ත්‍රියක් කියලා දැනගන්නට පුරුෂයෙක් කියලා දැනගන්න අපේ තියෙන ශරීරයේ නිමිති. ඒ වගේ තමයි දැනගන්නේ. භාවයන් තියෙනවා. ඒ භාවයන්ට තමයි භාව රූප කියලා කියන්නේ. මේවා ගැන කලකිරෙන්න ඕනේ. ඉතින් මේවා බෙදලා වෙන් කරගත්තාම තමයි කලකිරීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළා හෘද වස්තු රූපේ තියෙන එකයි. හදවත් එකයි තියෙන්නේ. නේද? හදවත් එකයි තියෙන්නේ. සමහර අය හදවත තියෙන තැන දන්නෙත් නැහැ. එහෙමයි. දෙන්නමයි කල්පනා කාට හරි. ඒක තමයි. එතකොට මේ ඒ නිසා හදවතට ගොඩක් දේවල් දැනෙන්නේ නැහැ. එහෙමයි. එහෙම දේවල් තියෙනවා. හද වස්තු රූපේ තියෙනවා. ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපේ තියෙනවා. ජීවිතේන්ද්‍රිය රූපේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් රූපයක් ජීවත් කරන ඉන්ද්‍රිය හැම රූපයකම තියෙනවා ඒක. අපි හිතමු හැම කියලා. ඒතර හැම විදිහට අරගෙන යන්න ඕනේ. නැත්තම් හැම මස් වලට ඇලෙනවනේ. නේද? ඒතර සම කියලා ගලවන්න පුළුවන් වෙන්නේ සම ජීවත් වෙන රූපයක් තියෙනවා. ඒ වගේම කෙස් ආදී මේ හැම දෙයකටම තියෙනවා ජීවත් කරන රූපයක්. අනෙකට තමයි එතකොට ඒ කාය ජීවිතේන්ද්‍රය.
මනෝ ජීවිත ඉන්ද්‍රිය කියලා තියෙනවා හිත පවත්තන ඒවා. ඒ කියන්නේ කැමැත්ත විදිහටම පවත්වන්න ඕනේ. ලෝභය, ද්වේෂය විදිහටම පවත්වන්න ඕනේ. ආන්නේ විදිහට. ඊළඟට හොඳ සිතුවිලිත් එහෙමයි. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ආහාර රූපයක් තියෙනවා. ආහාර රූපයක් තියෙනවා. අපි කබලින්කාර ආහාර කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ආහාර රූපයක්. අපිම ආහාරයක් කරගන්නවා තවත් සත්තු. නේද? තවත් සත්තු. අපේ ශරීරයේ ඉන්න සත්තුම අපේ ශරීරයේ ආහාරයක් කරගන්නවා. අන්න ඒ වගේ. ඊළඟට පරිච්ඡේද රූප. පරිච්ඡේද රූපයක් තියෙනවා. පරිච්ඡේද රූපයට තමයි මේ ආකාශ රූපය කියලා කියන්නේ. කියන්නේ අවකාශය. අපේ ශරීරයේ තියෙන හිඩස්, ඒ කියන්නේ සිදුරු තියෙනවා. ඒ සිදුරු තියෙන නිසා තමයි වෙන් වෙන්නේ. අපි හිතන්නේ සාමාන්‍යයෙන් මේ සමයි මසුයි එකට ඇවිල්ලා තියෙනවා කියලා හිතලානේ. සමයි මසුයි ගලවන්න පුළුවන් වෙන්නේ අවකාශයත් තියෙන හින්දා. හැම ඉන්ද්‍රියක්ම ගලවන්න පුළුවන් වෙන්නේ මේ අවකාශයක් තියෙන හින්දා. එතකොට අපි කියන්නේ පරිච්ඡේදය කියලා නේද? දැන් අපි පිටු පෙරලන ගුණත් කියනවනේ පරිච්ඡේද කියලා. පිටු පෙරලන්නේ ගලවන්න පුළුවන් නිසානේ. අන්න ඒ වගේ. ඊළඟට විඤ්ඤාති තියෙනවා. විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති සහ වචී විඤ්ඤාති කියලා. විඤ්ඤාති කියලා කියන්නේ පනව ගන්නවා කියලා කියන එක නේ එතකොට. ඒතර ශාරීරියේ තියෙන කය පනවන දේවල්. කය සම්පූර්ණයෙන්ම ශාරීරිය පනවනවා. ඒ කියන්නේ ශාරීරියේ මේ ඉන්ද්‍රියන් තියෙනවා කියලා අපිට පනවන්න පුළුවන් නේ. අඟවන්න පුළුවන් නේ. ඒකට වචනයේ විදිහට වචනේ අඟවන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ කතා කරන්න පුළුවන් වෙන්නේ අපේ කතා කරන්න අවශ්‍ය කරන රූප ටික මේ ශරීරයේ තියෙන හින්දා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම තියෙන ශබ්දේනේ. නේද? ඒ ශබ්දේ නැගෙන්නේ එතකොට ගැටීමක් නිසානේ. ගැටීමක් නිසා. එතකොට පහුගිය දවස්වල මේ අපේ ශශික මහත්මයාට කතා කරන්න අපහසුතාවයෙන් හිටියා දවස් කීපයක්. නේද? අසීමිත තත්ත්වයක් නිසා. ආන්නේ ඒ වගේ බොහොම පුංචි ඒ විදිහට අසනීප තත්ත්වයක් නිසා කතා කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ ශරීරයේ තියෙන රූප නිසා කතා කරන්න උපකාර වෙන රූප ටික තියෙනවා. ශබ්දේ නංවන රූප ටික තියෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා විකාර රූප තුනක් තියෙනවා. ඒ විකාර රූප තුන තමයි ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ලහුතා කියලා කියන්නේ සැහැල්ලු බව. ඒතර ශරීරයේ තියෙන බොහෝම සැහැල්ලු රූප තියෙනවා. ඊළඟට මුදුතා කියන්නේ බොහෝම මොලොක් රූප තියෙනවා. කම්මඤ්ඤතා කියලා කියන්නේ කාර්යෙහි නිරත කිරීමට පහසු රූප තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි කතා කරන්නේ කාඩ්ලේජ් කියලා. නේද? මේ ශරීරයේ මේ ආස්ති සම්බන්ධව එතකොට ආස්ති එහාට මෙහාට කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එහෙට මෙහෙට කරකවන්න පුළුවන් වෙන්නේ. අපිට හැරිලා බලන්න පුළුවන් වැඩ කරන්න පහසු වෙන්නේ මේ රූප ටික තියෙන නිසා. ආන්නේ වගේ. හැම රූපයකටම ඒ විදිහට කම්මඤ්ඤතා කියලා කියන රූපේ තියෙනවා. අන්නේ විදිහට. ඊළඟ බුදුරජාණන් දේශනා කළා ලක්ෂණ රූප හතරක් තියෙනවා අවසාන වශයෙන්. ලක්ෂණ රූප හතරක්. ඒ රූප හතර තමයි උපචය, සන්තති, ජරතා, අනිච්චතා. මෙහෙම රූප හතරක් තියෙනවා. ඒතර උපචය කියලා කියන්නේ යම් කිසි රූපයක ආරම්භක අවස්ථාව. අපි කලලේ ඉඳලා පටන් ගත්තොත් එහෙම පඨමං කලලං හෝති අබ්බුදං අබ්බුදා ජායති පේසී නිබ්බත්තති ගනෝ ගනාපසාකා ජායන්ති කේසාලෝම අනකාබිජ. මෙහෙමයි ශරීරය හැදිලා තියෙන්නේ මුලින්. එතකොට මේ වර්තමාන අපි ගන්න ආහාර වලිනුත් එතකොට මුලින්ම හැදෙන රූපයක් තියෙනවා. ඒ රූපයට කියනවා ආරම්භයට කියනවා උපචය කියලා. සන්තති කියලා කියන්නේ ඒ රූපේ පැවැත්ම. ජරතා කියලා කියන්නේ දිරණ බව. නේද? දිරණ බව. අනිච්චතා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නැති වෙලා යනවා. ආන්න මේ විදිහට රූප 28ක් තියෙනවා. මේ රූප 28න් 24ක් උපාදාය රූප 4ක් ඒ විදිහට මහ භූත රූප. ආන්න මේ විදිහට තමයි හරියට ශාරීරික පිළිබඳව කලකිරීමක් ඇති කරගන්න ඕන මේ ටික දැනගෙන තියෙන්න ඕනේ. මේ රූප 28 දැනගෙන තියෙන්න ඕනේ. ඒතර ස්කන්ධ පංචකයේත් අපි පංචස්කන්ධයේ රූපය කියලා තියෙනවනේ රූපස්කන්ධේ. ඒතර රූපස්කන්ධය දැනගන්න රූපස්කන්ධය පිළිබඳව තියෙන ඒ විදිහට අර සක්කාය දිට්ඨිය ස්වකීය රූපකය කියලා කියන එක නැති කරගන්න මේ රූප ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.
එකයි කාරණාව. අපේ හමුදුරුවෝ තාමත්ම මැනවින් පැහැදිලි කරා මේ රූප පිළිබඳව අපේ තිබෙන්නා වූ දැක්ම සහ එහි සදොස්තැන් මොනවද අපි එකෙන් විනිර්මුක්ත වෙන්නේ කොහොමද කියලා. මම අජිත හඳුරෙන් අහන්න කැමතියි මෙහෙම දෙයක්. දැන් ඔය මලගෙවල වල ගියම හඳුරන්නේ තියෙනවානේ බැනර් වල ගහලා වය ධම්මා සංඛාරා අනිච්චාවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චානි ඔහොම තියෙනවානේ. දැන් ඔය අපි ඔබ වහන්සේ ආරම්භයේදීම කිව්වා අවිද්‍යාව පත්‍ය සංකාර. අපි පොඩි කාලේ කටපාඩම් කරනවා මේක නිකන් මේ භව චක්‍රය නිකන් ගරාදි වැටක් ගරාදි කරත්තයක ගරාදි වගේ කියලා. මේක කඩාගත්තොත් කොහොම හරි නිවන් යන්න පුළුවන් කියලා. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන පස්ස වේදනා ඔය ආදි වශයෙන් යනවානේ. ඉතින් මේ කාරණාවේදී මොකක්ද හඳුරන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර කියලා ඇත්තටම කියන්නේ? ශශික මහත්මයා දැන් අපි කතා කරන්නේ පටිච්ච සමුප්පාදය තුලින් පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන සක්කාය දිට්ඨිය දුරු කරගන්න ක්‍රමයනේ. එහෙමයි. අවිජ්ජා පත්‍ය සංකාර කියන එක අපි තේරුම් ගත යුතුම කාරණයක්. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධය නැතිකමට. එහෙයි. එතකොට අවබෝධයක් නැතිකම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයා සංඛාරා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාරා කියලා කියනවා පටිච්චසම්පාදයේ තුල කරුණු තුනකට කාය සංඛාර වචී සංඛාර සහ චිත්ත සංඛාර. කාය සංඛාර කියලා කියන්නේ කය හා බැඳී පවතින නිසා කාය පටිබද්ද. කය හා බැඳී පවතින නිසා කාය සංඛාර කියලා කියනවා. ඒතර චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා කය හා බැඳී පවතින්නේ මොකද්ද? ආස්වාස ප්‍රස්වාස. අපි සාමාන්‍යයෙන් කියන්නේ මම හුස්ම ගන්නවා මම හුස්ම හෙලනවා කියලානේ. මගේ හුස්ම හිර වෙනවා කියලා අපි කියන්නේ. ඇත්තටම මම හුස්ම ගන්නවා මම හුස්ම හෙලනවා කියන එක සම්මුති ලෝකයේ තුල තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් ගන්නකොට හුස්ම ගන්න මමෙක් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාසගත පුද්ගලයා අවිද්‍යාසගත ස්වභාවයක් ආස්වාස කරන්නේද වෙයි ප්‍රස්වාස කරන්නේද වෙයි. ඒක කය හා බැඳී පවතින නිසා ඒකට කාය සංකාර කියලා කියනවා. කාය පටිබද්ද. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධයක් නැති කෙනා වචී සංකාර. ඒ කියන්නේ මේ අදහස දක්වනවනේ වචනේ. එහෙමයි. දැන් අපි වේගෙන් ඔබතුමාට වේගයෙන් කතා කරන්න පුළුවන්. ඕනම නාමාවලියක් මතකයෙන් කියන්න පුළුවන්. කියන්නේ වචී සංකාර බලවත්. ඒ වචී සංකාර බලවත් වෙන්නේ විතක්ක ਵਿਚාර නිසා. විතර්ක කියලා කියන්නේ හිතනවා, ਵਿਚාර කියන්නේ යලි යලි හිතනවා. තේරෙනවද? ඒතර හිතනවා ආය හිත තමයි අපි කොච්චර වේගෙන් කතා කරත් මේ වචන එළියට පිට කරන්නේ. ඒතර අපි හිතන්නේ මම අදහස් දක්වනවා, මම කියනවා. මගේ ප්‍රකාශය. එහෙමනේ අපි විස්තර කරන්නේ. නමුත් භාගතුන් වහන්සේ පෙන්නනවා මෙතන මම අදහස් දක්වනවා මම ਵਿਚාරය කරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් නැති නිසා ඒ කියන්නේ අවිද්‍යාව නිසා අවිජ්ජා පත්‍ය සංඛාර වචී සංඛාර වචී සංඛාර කියලා කියන්නේ වචනය හා බැඳී පවතින ස්වභාවය. ඒකට කියනවා වචී පටිබද්ද. මොකද්ද වචනය හා බැඳී පවතින්නේ? විතක්ක ਵਿਚාර. ඒ කියන්නේ වචන කතා කරන කලින් මේ අපේ ජීවිතයේ ඇතුළාන්තේ වචන හැදෙනවා. දැන් බලන්න විහාරයකට ආවට පස්සේ අපි වචන හසුරවන දේ වෙනස් නේ. අපි ඔන්න කාර්යාලේ යාළුවොත් එක්ක එකට එකතු වුණාට පස්සේ දැන් අපි වැඳලා ස්වාමීනි ස්වාමින් වහන්සේ එහෙම නැත්නම් හාමුදුරුවෝ කියලා කතා කරනවා. යාළුවෝ තලයට ගියාට පස්සේ මේ වචන ටික නැහැ. අපි ඇතැම් විට කියන්නේ මචං. කොහොමද? උඹ බම් බොලන් කියලා කතා කරනවා. ඇතැම් විට නමෙන්. ඇතැම් විට මොකක් හරි අන්වර්ථ විහිළු නාමයකින්. ඒතර ඒ තැනට අදාළ වචන. ඒතර අපි රෝහලකට ගියාට පස්සේ එතන ડોක්ටර් නර්ස් කියලා අපි එහෙම කතා කරන්නේ. එතකොට අපි වෙනයම් තැනකට ගුවන්තොට පොළට ගියාට පස්සේ වෙනම වචන මාලාවක් එතකොට අභ්‍යන්තරේ හැදෙනවා. හැදිලා තමයි වචන එළියට පිට වෙන්නේ. ඒතර අපි හිතනවා මමයි කියන්නේ, මමයි අදහස් දක්වන්නේ, මමයි ප්‍රකාශ කරන්න කියලා. ඇත්තටම එහෙම නෙමෙයි වෙන්නේ. අවිද්‍යාව නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. තුන්වෙනි කාරණේ චිත්ත සංඛාර. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. චිත්ත සංඛාර කියලා කියන්නේ ශෂ්ක මහත්මයා සංඥා වේදනා චිත්ත පටිබද්ද සිතහා බැඳී පවතිනවා. සිතහා බැඳී පවතින්නේ මොකද්ද? මේ විඳින ස්වභාවය සහ හඳුන ගන්න ස්වභාවය. එතකොට
මේ සංඥාවත් මේ වේදනාවත් අපි හිතනවා මමයි හඳුනගන්නේ මමයි විඳින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මටයි දුක ඔයාට මොකද? මමයි විඳවන්නේ. ඔයාට ගාණක්වත් නැහැ. අපිවත් අල්ලගෙන පරිබාහිර දෙයක්ත් අල්ලගෙන. දැන් අපි අර ජටා සූත්‍රය අනුව ගත්තොත් අන්තෝ ජටා බහි ජටා. තමනුත් සමග ගැටි අනුන් එක්කත් ගැටෙනවා. ජටාය ජටිතාපජා මේ දෙකම එකට එකතු වුණාට පස්සේ ලොකු අවුලක් නිර්මාණය වෙනවා. ඒක නිසා මෙතනදී මේ අවිජ්ජාපච්චය සංඛාර කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් නැතිකම නිසා මමත්වයෙන් මම කෙනෙක් මවාගෙන ආස්වාස ප්‍රස්වාස කරයි විතර්ක ਵਿਚාර කරයි හඳුනා ගනි විදී කියන ස්වභාවය තමයි අවිජ්ජාපච්චය සංඛාර කියලා පටිච්ච සමුප්පාදය තුළ විස්තර වෙන්නේ. දැන් ඔබතුමා මුලින් සඳහන් කළා අනිච්චවත සංඛාරා. එතනින් අදහස් කරන වත කියන්නේ ඒකාන්තයෙන්ම. අනිච්චා සංඛාර කියලා කියන්නේ ඒකාන්තයෙන්ම හටගත් දේවල් වෙනසෙනවා. අනිච්චවත සංඛාර කියන්නේ ඒකයි. සබ්බේ සංඛාර කියලා කියන්නේ මේ ලෝකේ හටගත්ත හැම දෙයක්ම. සවිඥානික, අවිඥානික, භෞතික, අභෞතික මේ මිනිස්සු වේවා, සත්තු වේවා, දිව්‍ය ලෝක දෙවිවරු වේවා, මේ ගොඩනැගිලි වේවා මේ හැම එකක්ම සබ්බේ සංඛාරා. ඒ කාරණාවලදී සංඛාර කියන වචනය අපි තේරුම් ගන්න ඕනේ පටිච්චසමුප්පාදයේදී අපි අවබෝධ කර ගන්න ඕනේ අවිජ්ජාපච්චය සංඛාර කියලා කියන්නේ කාය සංඛාර, වචී සංඛාර සහ චිත්ත සංඛාර කියන කාරණේ. අනිවාර්යයෙන්ම. හොඳයි. අපි හඳුරන්නේ මේ ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? මේ ස්පර්ශය කියන කාරණාව කිසියම් ආකාරයකට දැන් කෙනෙකුට දැනෙන්න පුළුවන් මේ අපි ඇඟේ ගෑවෙනකොට අපි කියනවා ස්පර්ශයක් දැනෙනවා කියලා. නිකන් අපිට ඒක දැනෙනවා ඇඟට. කිසියම් දෙයක් මගේ හදවත ස්පර්ශ කරනවා කියලා කියන. සමහර සංවේදී අදහස් ඔබේ හදවත ස්පර්ශ කරනවා කියලා කියනවා. අපි දන්නේ නැහැ හදවත කොහෙද තියෙන්නේ කියලා. හෘදය කියන එක, heart කියන එක අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් කියනකොට මේක තියෙන්නේ මේ කෝෂිකාව, කර්ණිකාව, පුප්පුෂීය දමනේ ශිරාව ඔය ආදි වශයෙන් එහෙම මේ ශරීරයට රුධිරය පොම්ප කරන මැෂින් එකක් කියලා අපි දන්නවා. පපුකුහරය තුල පපුකුහරය තුල ලබ්ඩබ් ශබ්දයක් ඇති වෙන්නේ. ඒකෙන් තමයි අර දොස්තර නලාව තිබ්බහම ඇහෙන්නේ. හැබැයි මේ බුද්ධාගමට අනුකූලව මේක හරියට විග්‍රහ කරගන්න අපි සමත් නැහැ. එතන ස්පර්ශ කරන්නේ කොහොමද? දැන් අපිට මේ හදවත ස්පර්ශ කරනවා කියලා අතට අරගෙන හදවතක් අතින් අල්ලලා බලන්නේ නැහනේ. හදවත් බද්ධ කිරීමකදී වෛද්‍යවරයෙකුට ඒක කරන්න පුළුවන්. හැබැයි අපිට තව කෙනෙකුගේ හදවතක් මේ පරිබාහිර ස්වරූපේ ඉඳලා ස්පර්ශ කරන්න බෑ. හැබැයි අපි කියනවා ස්පර්ශ කරනවායි කියලා. මොකක්ද මේ ස්පර්ශය කියලා කියන්නේ හැමදුරනේ? මේ පංච උපාදානස්කන්ධයයි මේ දේවල් එක්ක ස්පර්ශ කරනවා කියන්නේ ඇලෙනවා කියන එකද? ගැටෙනවා කියන එකද? මොකක්ද හැමදුරනේ මේ? ස්පර්ශකය කියලා කියන්නේ එතකොට ඇත්තටම මේ තුන් දෙනෙක්ගේ එකතුවක්. තුන් දෙනෙක්ගේ එකතුවක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. අපි ස්පර්ශය එතකොට හයක් තියෙනවනේ. ස්පර්ශ හයෙන් පළවෙනි ස්පර්ශය තමයි චක්කු සම්පස්සය කියලා කියන්නේ. චක්කු සම්පස්සය හැදිලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියලානේ තියෙන්නේ. නේද? එතකොට චක්කුංච පටිච්ච රූපේ ඇසත් රූපයත් විඥානයත් ඇස එතකොට ඇසත් රූපයත් විඥානයත් ඒ තුන් දෙනාම එකතු වෙච්ච තැන හැදෙනවා චක්කු සම්පස්සේ. ඒ විදිහම තමයි කන ශබ්දයත් විඥානයත් එකතු වෙලා සෝත සම්පස්සේ හැදෙනවා. ආන්න විදිහට තමයි ඔය විඥාන හැදෙන්නේ. එතකොට භයානකම සම්පස්සේ තමයි ඇත්තටම මේ මනෝ සම්පස්සේ කියලා කියන එක. දැන් අනිත් ස්පර්ශ අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙයක් දැක්කහම තමයි යම් කිසි විදියකින් සතුටක් හරි අසතුටක් හරි දැනෙන්නේ. නමුත් මේ හිතමින් ඉන්න වෙලාවේ අහන්නෙත් නෑ, බලන්නෙත් නෑ, ගඳ සුවඳ බලන්නෙත් නෑ, රස බලන්නෙත් නෑ, ස්පර්ශ ලබන්නෙත් නෑ. මේ ඉන්ද්‍රියන් පස් දෙනාගෙන් අරමුණු ගන්නේ නැතුව අපි හිතින් විතරක් අරමුණු ගන්නවා. ඒ හිතින් විතරක් අරමුණු ගන්න වෙලාවට තියෙන ස්පර්ශය තමයි ඉතා භයානක. භයානකයි කියලා කියන්නේ මෙතන තියෙනවා දැන් අවබෝධයෙන් යුක්ත කෙනායි අනවබෝධයෙන් යුක්ත කෙනාගේ ස්පර්ශය අතර තියෙන වෙනස. වැදගත්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් පටිච්චසමුපාදයට අනුව අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කැලණි යජු ස්වාමීන් වහන්සේ මතක් කළා මේ අවිද්‍යාවෙන් තමයි දැන් මේ හේතුඵල ටික ආරම්භ වෙන්නේ. සාමාන්‍යයෙන් දැන්
ස්පර්ශය කොතනද තියෙන්නේ කියලා බැලුවහම පටිච්චසමුපාදේ නේද? අපිට පැහැදිලිනේ. ඉස්සෙල්ලාම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ. ආයතන වලින් පස්සේ තමයි ස්පර්ශය තියෙන්නේ. ස්පර්ශයක් වෙන්න කලින් අවිද්‍යාවෙන් පටන් ගත්තේ. එතකොට අවබෝධයෙන් යුතු කෙනා ස්පර්ශයට එන්නේ මේ පිළිවෙල අනවබෝධයෙන් නෙවෙයි අවබෝධයෙන් එන්නේ. එතකොට පටන් ගන්න විද්‍යාවෙන් නේද? විද්‍යාවෙන් පටන් ගන්නෙ. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධුනේ. සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිරවශේෂයෙන්ම නැති කළානේ. ඒ නැති කරපු පුද්ගලයා එන්නේ කොහොමද? අවබෝධයෙන්. රූපයක් නම් මම මතක් කරන රූපෙම කියලා කියන්නේ මොකක්ද කියලා නේද? රූප 28ක් තියෙනවා. එතකොට බැලුවහම මේ එක රූපයක් තුල රූප 28ම තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ සාමාන්‍යයෙන් පටවි කියලා ගත්තොත් එimhe තද ගතිය තියෙන තැන තද ගතිය විතරක් තියෙනවා කියලානේ. නෑ එහෙම නෑ. සම්මුති වශයෙන් උත් එහෙමයි පරමාර්ථ වශයෙන් උත් එහෙමයි මේ ඔය කියපු රූප 28ම උතන තියෙනවා. එහෙම රූප 28ම තියෙනවා කියලා ශණයක් තුල දකින්න ඉස්සෙල්ලාම ශණයක් තුල දකින්න කෙනා තමයි අර දිත්තමත්නම් කියලා කියන්නේ. ආන්නේ කෙනා ස්පර්ශය එතකොට ස්පර්ශයක් තියෙනවා අවබෝධයෙන් යුතු ස්පර්ශයක්. පස්සපච්චය වේදනා ඊළඟට ස්පර්ශය නිසා වේදනාවට යනවා. වේදනාවට ගියාම සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි දැනෙනවා. වේදනාපච්චය තණ්හානේ. ඒක තමයි භයානකම තැන තණ්හාවනේ. තණ්හාපච්චය උපාදානං. මේ විදිහට බලනකොට ස්පර්ශය පිළිබඳ අවබෝධ කරගන්න කෙනා බුදුරජාණන් දේශනා කරනවා ස්පර්ශය ගැන අවබෝධ කරගන්න කෙනා සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කරනවා උපාදානෙ නැති කරනවා. ඒතකොට මිත්‍යා දෘෂ්ටි අර කියපු සක්කාය දිට්ඨිය නැති කරන්න නම් එතකොට අපි මේ රූපයේත් ඊළඟට රූපේ ස්පර්ශ වෙන ඇසෙත් තියෙන විඥානයේ තියෙන ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි මෙතෙන්දි සඳහන් වුණානේ දැන් අපි ඉස්සෙල්ලාම කතා රූපස්කන්ධය ගැන කතා කරා. දැන් වේදනා ස්කන්ධය කවුරුත් දන්නවා. ඊළඟට සංස්කාර ස්කන්ධය ගැන ස්වාමීන් වහන්සේ මතක් කළා සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා. මෙතෙන්දි තියෙනවා මේ විඥාන ස්කන්ධය කියලා කොටසක්. එතකොට විඥානය කියලා කියන්නේ දැනගන්නවා කියන එකනේ. එතකොට සංඥා විඥාන පඤ්ඤා කියලා ලස්සන වචන තුනක් ඔය වචන තුන. ඒතර සංඥා කියලා කියන්නේ හඳුන ගන්නවා, විඥානය කියලා කියන්නේ දැන ගන්නවා, ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධ කර ගන්නවා කියලා කියන එක. එතකොට මේ ටික මේ පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා, විඥානය කියලා කියන්නේ දැන ගන්නවා. සාමාන්‍යයෙන් ඒතර දැන් අපි ගත්තොත් එimhe විඥාන උපාදානයේ තියෙන කෙනා. ඒ කියන්නේ හරියට දන්නේ නැහනේ. මේ ස්පර්ශයේ ස්වභාවයත් හරියට දන්නේ නැහැ. එතකොට නාම රූපයන්ගේ නාම රූපවල තියෙන නාම රූපයන්ගේ හරි ස්වභාවය දන්නේ නැහැ. හරි ස්වභාවය මොකද්ද? ඇත්ත ස්වභාවය මොකද්ද? මේවා හැම වෙලාවෙම වෙනස් වෙනවා කියලා කියන එක. අනිත්‍යයි කියලා කියන එක නේද? ඊළඟට දුකයි කියලා කියන එක සහ අනාත්මයි කියලා කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණ ඉස්සෙල්ලාම ෂණයක් තුල දකින්න පුළුවන් නම් ඒ අවස්ථාවේ තමයි අර සක්කාය දිට්ඨි නැති වෙන්නේ. ඒ සක්කාය දිට්ඨි නැති කර ගැනීම සඳහා අපි එහෙමනම් සෑම අවස්ථාවකදීම අර අවබෝධය කියලා කියන එක තියෙන්න ඕනේ. එතකොට අවබෝධයෙන් යුතු කෙනාට යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට සතිය කියලා කියන එක හරියට පිහිටියාට පස්සේ සිහිය කියලා කියන එක හරියට පිහිටියාට පස්සේ තමයි අපේ ස්පර්ශය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ස්පර්ශය අවබෝධ කරගත්තා කියලා කියන්නේ ඒක සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියලා දැනගන්නවා. සැප වේදනාවට යන කෙනා සැප වේදනාවෙන් ලෝභයක් උපදව ගන්න නැහැ කියලා. දුක් වේදනාවෙන් තරහක් ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීම ගැටීම දෙක ඇති කරගන්නේ නැහැ.
උපේක්ෂා වේදනාවෙන් මෝහයක් ඇති කරගන්නේ. උපේක්ෂාව තමයි මෙතන බලවත්ම දේ. සාමාන්‍යයෙන් අපිට ඇලෙනවා ගැටෙනවා කියලා කියන එක තේරෙනවා. නමුත් උපේක්ෂාව කියලා කියන එක තේරෙන්නේ නැහැ. ඒතර උපේක්ෂාව තමයි මෝහයට අදාළ. ඒ කියන්නේ සැප විඳිනව දන්නෙත් නැහැ දුක් විඳිනව දන්නෙත් නැහැ. කැමැත්තක් ඇති වුණා කියලා දන්නෙත් නැහැ. අකමැත්තක් ඇති වුණා කියලා දන්නෙත් නැහැ. දකින්නෙත් නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම අපි දකින්න අපේ හිත ගේන්න ඕනේ කොතෙන්ටද? උපේක්ෂාවට හිත ගෙනල්ලා ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති තැනට උපේක්ෂා තත්වයට හිත ගෙනල්ලා ඊළඟට කරන්න ඕනේ මොකද්ද? ඒ රූපය තුල තියෙන නාම රූප තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂව දකින්න ඕනේ. මේ ප්‍රත්‍යක්ෂව දැක්ක කෙනාට පුළුවන්කම තිබෙනවා සක්කාය දිට්ඨිය නැති කරගන්න. හොඳයි. බොහොම පැහැදිලි. අපි හැමෝටම අජිත හැමෝටම මම ඊළඟට අවසාන වශයෙන් අහන්නේ මේ තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ කියලා අර ගලාගෙන මේ ලයිස්තුවේ තියෙනවා. මොකක්ද හැමෝටම මේ කියන්නේ? හැමදේටම තණ්හා මුල් වෙනවා කියන්නේ. ඔබතුමාට ඔබතුමාගේ බිරිඳව පෙම්වතියක් හැටියට මොන ගෙච්ච කාලේ මතකද? අනිවාර්යෙන්ම. හිත ගියානේ. ඔව්. හිත ගිහිල්ලා හිත ඊට පස්සේ කිව්වා මම මෙයාව මැරි කරනවා විවාහ වෙනවා. තණ්හා පච්චය උපාදාන කියන්නේ ඒකයි. හිත ගියාම ගිහිල්ලා ගැට ගැහෙනවා. දැන් ඕක සාමාන්‍යයෙන් විවාහ ජීවිතයේදී අපි සාමාන්‍ය කෙනෙක් බඳිනවා කියලානේ. ඔව්. තණ්හා පච්චය උපාදාන කියන එක තමයි මේ තුන් භවයේ පුරාවටම ක්‍රියාත්මක වන්නේ. මේ ආසාව ඇති නිසා මේ හිත විවිධ තැන්වල පිහිටනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පුනර්භවයක් කරා යනවා කියලා. සසික මහත්මයා අපි මේ මනුස්ස ලෝකේ මිනිසුන් හැටියට ජීවත් වුණාට තවත් ලෝකයකට එක කකුලක් උස්සගෙන ඉන්නේ. ඒ කියන්නේ එක අඩියක් මනුලොව ගහගෙන තව කකුලක් උස්සගෙන ඉන්නවා. ඒ උස්සගෙන ඉන්න කකුල අපේ මෙහි මිනිස් ආවුස ඉවර වෙච්ච ගම ආවුසයත් උණුසුමත් විඥානයත් පහ වෙච්ච ගම කර්මානුරූපීව මේ ජීවිතේ රැස් කරපු කර්ම සාංශාරිකව රැස් වෙච්ච කර්ම කියන ඔක්කොම එක පොට්ටනියකට එකතු වෙලා බර වැඩි වෙන්නේ යම් පැත්තක්ද ඒ පැත්තට ගහගෙන යනවා. ඒතර එතන ඒක සිද්ධ වෙන්නේ තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා තණ්හාවේ චෛමේ භික්කවේ තණ්හා කාය. තණ්හාව ආකාර 6කට ක්‍රියාත්මක වෙනවා කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියලා තණ්හා කාය 6ක් තියෙනවා. තණ්හාවේ ආකාර 6ක්. ඒ තණ්හා ආකාර 6 උපාදාන 4කට බෙදෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්වාද උපාදාන. එතකොට කාමයන්ටත් හිත බැඳෙනවා. මතවාද වලට හිත බැඳෙනවා. පිරිසුදු බව අපේක්ෂාවෙන් වැරදි සිල් ක්‍රම වලට හිත බැඳෙනවා. ආහාරයෙන් පිරිසුදු බව හොයන අය සීලබ්බත පරාමාස තුල ඉන්නේ. සීලබ්බත උපාදාන තුල ඉන්නේ. ඒ වගේ මගේ ආත්මය කියන එකට කොහොමද බැඳෙනවා. ඒක අත්වාද උපාදාන. මේ බැඳලා ගියාට පස්සේ මොකද වෙන්නේ? තණ්හාව නිසා බැඳිලා යනවා. බැඳිලා යනකොට බැඳිලා යන දේවල් ඔස්සේම හිතනවා. ඊට අනුවම ක්‍රියා කරනවා. ඊට අනුවම ප්‍රකාශන නිකුත් කරනවා. ඒකට කියනවා භවය කියලා. ඒ භවය නිසා තමයි භවපච්චය ජාති උපතක් කරා යන්නේ. බලන් ගියාම තණ්හාව තමයි හැමදේටම මුල් වෙන්නේ. කොහොම හරි තණ්හාවෙන් තොර වෙන්නට ඔබට පුළුවන් නම් තණ්හක්කයෝ නිරෝධෝ කියලා තමයි කියන්නේ. නිවන් දකින්නට නම් තණ්හාව දුරු කළ යුතුයි. මම අවසාන ප්‍රශ්නේ තාම කෙටි කාලේ අපිට ඉතුරුලා තියෙන්නේ. වජිරහඳුරගෙන් අහන්නේ අපේ නායක හඳුරගෙන්. හඳුනේ වර්තමානයේ නිවන් අවබෝධ කරන්න පුළුවන්. දැන් කියන නිවන් දක්නා ಜಾති දක්වා කියලා තමයි කියන්නේ. සංසාරේ දැන් ඔබ වහන්සේලා පවා ස්වාමීන් වහන්සේලා දානි අරන් ගියාම එකපාරට මේ ආත්ම නිවන් දකින්න කියලා කියනවා මං අහලම නැහැ. කියන්නෙම සංසාරේ සුගතිගාමීව ඉපදිලා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකිත්තා කියලා. අනේ මෛත්‍රී බුද්ධ ශාසනයවත් නිවන් දකිත්තා කියලා සමහරු කියනවා. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට කියලා අපි ගීතවල තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේම මේ අද හෙටම නිවන් දකින්න පුළුවන්ද? මේ ආත්මෙදිම නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද? සමහරු හිතනවා නෑ මේක මේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මේකට පෙරම් පුරන බුදුහාමුදුරුවෝ කොච්චර කල් පෙරම් පිරුවද? මේකට ලොකු ගමනක් යන්න ඕනේ. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම ඔබ වහන්සේගේ අහන කෙටි ප්‍රශ්නයක්. මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන්ද හාමුදුරනේ? වර්තමානයේ නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද? නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි බුදුරජාණන් දේශනා කළේ යම් කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා නම් සතර සතිපට්ඨානය තුලත් වැඩෙනවා නම් විශේෂයෙන්ම කෙනෙකුට වඩව ගන්න පුළුවන්කම තියෙනවා නම් සතර ඉරිදිපාද
ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියලා කියන ඉරිදිපාද වඩන්න පුළුවන් නම් ඉරිදිපාද වඩන කෙනාට මේ ජීවිතේම නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඒ වගේම එහෙම නිවන් අවබෝධ කරගන්න පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවනේ. නේද? පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවනේ. උග්ගටිතඥ, විපටිතඥ, ඤෙය්‍ය, පදපරම කියලා 4 දෙනෙක් ඉන්නවනේ. ඒතර උග්ගටිතඥ කෙනා මේ ශාසනයේ යම්කිසි දේශනාවක් කරනකොට ඒ දේශනාවේ මාතෘකාව ඇහෙනකොටම නිවන් අවබෝධ කරගන්නවා. මාර්ගඵල ලබා ගන්නවා. එතකොට උග්ගටිතඥ, විපටිතඥ කෙනා ඒ සූත්‍ර දේශනාව අහනකොට මාතෘකාවේ විස්තරය අහගෙන යනකොට මාර්ගඵලටපත් වෙනවා. ඊළඟට ඤෙය්‍ය කියලා කෙනා මාතෘකාව අහන කොටත් නැහැ. සූත්‍ර දේශනා ඉවරන කොටත් නැහැ. ඒ දේශනා කරන ස්වාමීන් වහන්සේ ළඟට හරිය ගිහිල්ලා නැවත මේක පුරුදු කරනවා. මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා භාවනාවේ මානසිකාරයේ කර්මස්ථානයේ කොහොමද ලබා ගන්නෙ කියලා නිතර කර්මස්ථාන ලබාගෙන වඩලා ඔන්න මාර්ගඵලයේ උදා කර ගන්නවා. පදපරමයි ඉන්නෝනේ. මේ හැමෝ ගොඩාක් වෙලාවට ඉන්නේ පදපරමයි. කවුද පදපරම කියලා කියන්නේ? විශේෂයෙන්ම මාතෘකාව අහන කොටත් සාදුකාරයක් විතරක් දුන්නා. නේද? දේශනාව අහන කොටත් සාදුකාරයක් විතරක් දුන්නා. සාදු කියන එක හොඳයි. ඊළඟට දේශනාව අවසානයේදී විස්තර කරනවානේ. දැන් මේ එක සූත්‍ර දේශනාවක් බෞද්ධ නාලිකාවේ කී සැරයක් දේශනා වෙන්නේ නැතිද? නේද? 24. එතකොට ඒ හැම අවස්ථාවකම සාදු කියලා තියෙනවා. ඒ සාදු කියලා මොකද ප්‍රාර්ථනා කරන්නේ? ගොඩාක් අය ප්‍රාර්ථනා කරන්නේ මට මේ සූත්‍ර දේශනාවේ කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය, දේශනා කරපු කුසල ශක්තිය හේතුවෙන් ඊළඟ උපදින ආත්ම භාවයක ධර්මය අවබෝධ කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආන්න ඔය ප්‍රාර්ථනා කරන අය තමයි සචික මහත්මයා මතක් කළේ ඔය පදපරම කියලා ඇත්තටම. එතකොට මේ විදිහට බැලුවොත් අර ඤෙය්‍ය කියලා කියන මට්ටමට හරිය එන්න පුළුවන් නේ. නේද? ඒ කියන්නේ මාතෘකාව අහන කොටත් ධර්මය අවබෝධ කරගන්න බැරි නම් සූත්‍ර දේශනාව අවසාන වෙනකොටත් බැරි නම් නැවත ස්වාමීන් වහන්සේලාගේ දැන් මේ සූත්‍ර දේශනාව මේ මාතෘකාවටම අදාළ දේවල් තවත් නැවත අහලා දැනගෙන අන්න භාවනාවක් විදිහට වඩලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේම ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල උදා කරගන්න පුළුවන්. හොඳයි. ඊ타මත්ම කදිමයි අපේ හඳුරන්නේ වික්ටරත්නායක මහත්මයා කියනනේ දෙවුරම් වෙහෙරට යන්න ඉන්නේ නැති බුදුන් දකින්නට ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ කියලා. ඒ නිසා මේ සංසාරේ අනේක විද දුක් විඳිමින් දුකටපත් වෙමින් පීඩාවටපත් වෙමින් ඉපදීම කියන දුකෙහි ඇලී ගැලී ජීවත් වීම කියන මහා අරගලයේ යෙදී මිරිකී තැලී පොඩි වී ඉන්නවට වඩා ඔබ අදිෂ්ඨාන කරගන්න මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මේ ධර්මය අවබෝධ වීමෙන් මට මේ ආත්ම භවයේදීම නිවන් දකින්න ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාව එකතු කරන්නටයි ඔබේ නිවහන ධර්ම මණ්ඩපයක් නැත්නම් ධර්මශාලාවක් බවට ඔබේ ආලින්දය පත් කරලා තියෙන්නේ. බෞද්ධ නාලිකාව අවුරුදු 13කට කලින් කුසල දම්හාමුදුරුව ආරම්භ කරලා අද වන විට මේ පුංචි පැලය මහා වනස්පතියක් ඇටියට ඔබ හැමතෙම සිසිල සෙවන සදා දෙනවා. ඒ නිසා ලංකාවේ පමණක් නෙමෙයි ලෝකෙ වටේම ඉන්න සදැහැති සාදු ජනයා මේන් විපුල ඵල ප්‍රයෝජන නෙලා ගන්න. ඔය අතර එක් පිරිසක් තමයි අද දායකත්වය ලබා දෙන්නේ. මම ආරාධනා කරනවා මේ දායක පිරිසට පිරිකර පූජාව සඳහා සූදානම් වෙන්නට. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ලලිත් සමරවික්‍රම, පද්මිනී සමරවික්‍රම දෙපළ දියනිවරුන්, බෑනාවරුන් සහ මුණුපුරු මිනිපිරියන්ගේ පින්බර දායකත්වයෙන් තමයි අද මේ සංගායනා වැඩසටහනට ධර්ම සාකච්ඡාවට දායකත්වය ලබා දෙන්නේ. අපි ආරාධනා කරන අය වෙනුවෙන් පිරිකර පූජාවන් පවත්වන්නට විශේෂයෙන්ම දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන් සහ බන්දුල අබේතුංග සොහොයුරාට පින් අනුමෝදන් කිරීම අපේක්ෂාවන් අතර වෙනවා. සුජීවත්ව වාසය කරන ලලිත් සමරවික්‍රම, පද්මිනී සමරවික්‍රම පවුලේ සියලුම දූ දරුවන් සහ බෑනාවරුන්ට, මුණුපුරු මිනිපිරියන්ට සහ දෙපාර්ශ්වයේ සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු දූ දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම සහ රෝගී තත්ත්වයේ සිටින සහෝදර සහෝදරයන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මේ අතර වෙනවා. අපි පෙරලා ඔබට ආශිංසනය කරන්නට කැමති ඊයේ දවසේ විශේෂ ප්‍රවෘත්තියක් පළ වුණා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට විශේෂයෙන්ම
මේ දිනවල ඇඳිරි නීතිය පනවා තිබෙනවා දහවල් කාලේ පමණයි ඒ අයට සංචාරණය කරන්න පුළුවන්කම තිබෙන ඒත් කිලෝමීටර් 5ක් ඇතුළත පමණයි විශේෂ ගමන් බිමන් යන්න හැකියාවක් නැහැ රාත්‍රී කාලේ ඇඳිරි නීතිය පනවලා තිබෙනවා කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වීම නිසා 700ක් පමණ සැකකටයුතු රෝගීන් සිටිනවා අභිරහස් ලෙස නැත්තම් කොහොමද උනේ කියලා හොයාගන්නත් බැරි තත්ත්වේ. ඒ නිසා මේ තත්ත්වය පහව යත්වා ඉතා ඉක්මනින් නිරෝගී සුවය ඔවුන්ට චිර ජීවනයේ උදා වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරගෙන අපව නරඹන අපව අගය කරන අපේ වැඩසටහන් වලට මහා දිරියක් ශක්තියක් වෙන ලලිත් සමරවික්‍රම මහත්මයා ඇතුළු මේ හැම දිනාටම ගෞරවනීය ප්‍රණාමය පුද කරගෙන අද දවසේ අපේ සංගායනා වැඩසටහන තමන්ගේ ධර්මඥානෙන් පොහොසත් කරන්නට මෙහි වැඩම කොට වදාළ වරකපුල අමරාවතී සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද විචිත්‍ර ධර්ම කතික කැලණියේ අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සම්බෝධි විහාරාධීශවර බෞද්ධ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේටත් ගෞරවය නමස්කාරය පුද කරගෙන අපි සංගායනා වැඩසටහනින් සමුගන්නවා හැම දිනාටම පින්බර මාසයක් පින්බර අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.